සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. හොඳයි. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු කියන්න. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද දවසෙත් ඔබ හැම දිනෙකම මේ උතුම් පුණ්‍ය භූමියට සම්බුද්ධත්ව ජයන්ති විහාර පුණ්‍ය භූමියට තානාපති කාලියාර පරිශ්‍රයේ එකතුනේ බණ පදයක් අහන්න තියෙන ආසාව නිසා. පින්වතුනි, අද අපි විමසලා බලමු අපේ ජීවිතයේ තියෙන භයානකම අකුසල් අතරින් රාග, දේශ, මෝහ කියන මේ අකුසල ධර්මයන් අතරින් මේ ද්වේෂය නැමැති අකුසලයේ මතුවෙන ආකාරය යටපත් කරගන්න අපි කළ යුතු ප්‍රායෝගික උපක්‍රම
ඒ ද්වේෂය මතුවෙන්නේ කොහොමද ඉවත් කරන්නේ? බොහොම ප්‍රායෝගික කරුණු ඔස්සේ ධර්මානුකූලව ටිකක් විමසලා බලමු. දැන් මේ හැමෝටම තරහ යනවා ඇතින්නේ. තරහ යනවද? තරහ යනවා. හැමෝටම තරහ යන්නේ එක විදිහටමද? එහෙම නෑ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පුද්ගලයෝ කොටස් 3කට බෙදුවා. එක කොටසක් ඉන්නවා තරහ යනවා. හැබැයි දියේ ඇඳ ඉරක් වගේ කියනවා. දියේ ඉරක් ඇඳට පස්සේ ඒ සැනින් මැකිලා යනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා පෙර සසරේ ගොඩක් භාවනා කරපු අය. සමහර වෙලාවට බ්‍රහ්ම ලෝකවල ඉඳන් ආපු අය වෙන්නත් පුළුවන්. ඒ වගේ පෙර සසර පුරුදු මෛත්‍රිය සසරේ වඩලා හිත දමනය කරගත් අය ඒ අයට බොහෝ කාලයක් යනකම් ඒ සසර පුරුදු හිත්වල පවතිනවා. උපතින්ම තරහ යන ස්වභාවය අඩුවයි ඉන්නවා. අර දී ඇඳ ඉර වගේ. හිතට තරහක් ඇති වුණත් ඒ වෙලාවෙම මම මොකටද මේ කවුරුන් නිසා මම පව් පුරව ගන්න කියලා එහෙමම ඒ අදහස යටපත් කරගන්නවා එතනින්ම ඉවරයි. ඒ කෙනා දියුණු හිතක් තියෙන කෙනෙක්, හිත දියුණු කරන්න පුළුවන් කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව කොටසක් ඉන්නවා මේ ලෝකෙ මිනිස්සු තරහ යනවා. වැල්ලේ ඇඳ ඉරක් වගේ කියන. වැල්ලේ ඉරක් ඇඳට පස්සේ දවස් 2ක් 3ක් සතියක් තියේ උපරමනේ. හුළඟට හරි මැකිලා යනවන්නේ. හුළඟට හරි දවස් 2 3ක් යනකොට මැකිලා යනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ ගියාම ඉතින් දවස් 2ක් රවාගෙන ඉන්නවා. ගස්සගෙන යනවා. කතා කරන්නේ උරෝගෙන ඉන්නවා. හැබැයි උපරිම දවස් 2යි 3යි සතියක් යන්නෙත් නෑ වැඩි. එච්චර ආයුෂ නෑ, ඉක්මනින් මේක දවස් 2 3න් ඉවර වෙලා යනවා මේ තරහව. ඒකෙනත් ලොකු හානියක් නෑ. හිත වඩන්න උත්සාහ කරොත් හිත වඩා ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ඉන්න භයානකම පිරිස ගලේ කෙටු ඉරහා සමානයි කියලා. සෙල්ලිපියක් කෙටුවා වගේ. දැන් ওই රජ කාලේ කොටපු සෙල්ලිපි තාම තියෙනවන්නේ. අවුරුදු දහස් ගණන්. ඒ වගේ සමහරුන්ට තරහක් වෛරයක් ඇති වුනහම ඒ ජීවිතෙන් ඉවර කරන්නෙත් නෑ. ඊළඟ ආත්මෙටත් කියන්නේ මම මැරිලත් ඕකගෙන් පලි ගන්නවා කියාගෙන මැරෙනවා. අහලා ඇති නේද කාලි යක්ෂණීගේ කතාව? ආත්ම 500ක සසර වෛරයක්. එතකොට ආත්මෙන් ආත්මෙට ආත්ම 500ක් ආවා කියනවා මේ වෛරේ. අර ගලේ කෙටුවා වගේ තමයි. යන්තම් බුදුරජාණන් වහන්සේ දා වැඩ හිටිය නිසා ඒ වෛරේ සංසිඳෙව්වා. ඒ නිසා පින්වතුනි මේ හිතේ තරහ යන ස්වභාවයත් එක්ක ඒවැ ආදීනෝ මෙනෙහි කරමින් ප්‍රායෝගිකව උපක්‍රම යොදමින් යටපත් කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියට මේ වගේ දෙයක්. යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරන. පිටින් හතුරෙක් එන්නේ නැහැ. යකඩ ඇතුළෙන්මයි යකඩ විනාශයට මලකඩ ටික හැදෙන්නේ. අන්න ඒ වගේ තමයි කියන තමන්ගෙම හිත ඇතුලේ ඇතිවෙන ද්වේෂයේ වෛරය ආදී මේ සිතුවිලි නිසා තමන්ව විනාශේ කරා අරගෙන යනවා. අන්න ඒ නිසා හිතට තරහක් වෛරයක් එනකොට දකින්න ඕනේ හතුරා ඉන්නේ කොහෙද? තමන් ඇතුලේ. තමන්ව අපායට අරගෙන යන, තමන්ව තිරිසන් ලෝකයට, නිරයට, දුගතියට හෙළන, ධර්මාබෝධයට ලැබිච්ච අවස්ථාව තමන්ට අහිමි කරන හතුරා තමන්ගේ හිත ඇතුළෙන්මයි මතුවෙන්නේ. අන්න ඒ වගේ මේ හිතේ හටගන්න ද්වේෂයේ වෛරය යටපත් කරගන්න ප්‍රායෝගික උපක්‍රම යොදන්නට වෙනවා. පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ සසර ජීවිතවල මෛත්‍රී වඩපු හැටි තියෙනවා හරිම පුදුමයි. උන්වහන්සේ දේශනා කරනවා ඒ කාලේ ඉස්සර අතීතේ උන්වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ
බරණැස බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් රාජ්‍ය කරා. දැන් ඔබට හිතේ මේ බරණැස බ්‍රහ්මදත්ත රජා මැරෙන්නේ නැති රජෙක්ද කියලා හිතෙනවනේ. හැම ජාතකයකම තියෙනවනේ. හැම කතාවකම වගේ තියෙනවා ජාතක කතා පොත ගත්තොත් ඒකල බරණැස බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍ය කරන කාලේ. මේ රජුරුව මැරෙන්නේ නැති රජෙක්ද කියලා හිතෙන්නේ නැද්ද? අදටත් ඉන්නවා බරණැස බ්‍රහ්මදත්ත රජුරුව. අවුරුදු සමාජයට ලක්ෂ ගානක කෝටි ප්‍රකෝටි ගානකට පෙර ඉඳන් පැවතගෙන එන දඹදිව රජ පරපුරක් තමයි බරණැස බ්‍රහ්මදත්ත රජ. ඊළඟට රජ වෙන්නේ පුතාද එයාට ලැබෙන නාමයත් බරණැස බ්‍රහ්මදත්ත නාමය. ඊළඟට කවුරු හරි මුණුබුරෙක් හරි සහෝදරයෙක් හරි ඊළඟට රජ වෙනවද එයාට ලැබෙන්නේ බරණැස බ්‍රහ්මදත්ත රජ නාමය. ඒක ලැබෙන නාමය. කවුරු රජ වුණත් ඒ නමෙන් තමයි බරණැස රජ කරන්නේ. අදටත් දඹදිව බරණැස බ්‍රහ්මදත්ත රජමාලිගාව තියෙනවා. දඹදිව ගියා නම් බ්‍රහ්මදත්ත මාලිගාව තියෙනවා. අදටත් රජ කෙනෙක් ඉන්නවා. හැබැයි අද බලයක් නැහැ. බරණැස කරනවා ওই කටින පිංකම කරනවා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් දින 3ක් ප්‍රදර්ශනය කරලා බොහොම ලස්සන පෙරහැරක් කරනවා මුළු දඹදිවම බරණැස. ඒ පෙරහැරට අදටත් අලි ඇතුන් දෙන්නේ බ්‍රහ්මදත්ත රජමාලිගාවෙන්. අදටත් රාජකීය උත්සව වලට මැති ඇමතිවරු එක්ක බරණැස බ්‍රහ්මදත්ත රජුරවන්ටත් ඉස්සරහා ආසනයක් පැනවෙනවා. ඒ අතීත සම්ප්‍රදායට අනුව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි උන්වහන්සේ පාරමී පුරාගෙන යන කාලේ අතීතේ බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් හිටියා. ඒ කාලේ කෝසල රාජ්‍ය පාලනය කරෙත් කොසල් රජුරු. ඒ රාජ්‍ය නමෙන් තමයි රජුරු හඳුන්වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ කාලෙත් කෝසල රාජ්‍ය පාලකයා කොසල් කියලා හැඳින්වුවා. ඒ රාජ්‍ය නමෙන් තමයි රජුරු හඳුන්වන්නේ. රජුරු කවුරු වුණත් නාමය කොසල් රජ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කාලේ මේ කොසල් රජුරුයි බිසවයි බොහෝම මෛත්‍රී සහගතයි. පුදුම මෛත්‍රියක් වඩන්නේ. හැම වෙලාවෙම මෛත්‍රියෙන්මයි කතා කරන්නේ. මෛත්‍රී සිතුවිලිමයි හිතන්නේ. දෙන්නම මෛත්‍රියෙන්ම ධාර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරා. ඔහුම රාජ්‍ය පාලනය කරනකොට තමන් එක්ක හිටපු අමාත්‍යවරයෙක් කල්පනා කරා මේ රජ්ජුරුව නම් මේ සූපත් වේවා කියක ඉන්නවා මේක නම් හරියන්නේ නැහැ. යාබද රාජ්‍ය කීපයක් අත්පත් කරගන්න යුද්ධයක් කරොත් හොඳයි. රජ්ජුරුවන්ට යෝජනා කරා රජතුමනි අපි මේ යාබද රාජ්‍ය අල්ලගෙන රාජ්‍ය විශාල කරගමු. එතකොට රජ්ජුරුව කියනවා මේ මිනිස්යන් මරලා යුද්ධ කරලා මොනවද ඇහුව අත්පත් කරගන්න රාජ්‍ය. ඒ නිසා ඔය වගේ හිංසා සිතුවිලි හිතන්නවත් එපා කිය. මේ අමාත්‍යවරයා කිපුණා. රජ්ජුරුව එක්ක කිපිලා ගිහිල්ලා එකතු වුණා බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට එකතු වුණා. බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුව කියන්නේ බලකාම රජ කෙනෙක්. දවසක් බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට කියන රජතුමනි අල්ල ගන්නව නම් රාජ්‍යයක් තියෙනවා කියලා යුද්ධ කරන්න ඕනෙත් නැහැ කිව්වා. සූපත් වේවා කී ඉන්න නීච රජෙක් තමයි කිව්වා ඉන්නේ. රජ්ජුරුවන්ට අල්ල ගන්න ලේසි. බලකාමෙන් ඉන්න බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුව සේනාවක් සංවිධානය කරගෙන මේ කීම විශ්වාස කරගෙන ආවා. ඇවිල්ලා කෝසල රාජ්‍ය වට කරා. වට කරලා යුද ප්‍රකාශ කරලා පණවිඩයක් කෙවුවා. යුද්ධෙට එන්න කියලා. ඒ වෙලාවේ කොසල් රජුරෝයි බිසවයි කල්පනා කරා රාජ්‍යයක් වෙනුවෙන් යුද්ධ කරනවා කියන්නේ කී දෙනෙක්ගේ නම් ජීවිත අනතුරේද. බොහෝ පිරිසක් මැරෙයි. බොහෝ පිරිසක් ආබාධිත වෙයි. මේ රාජ්‍ය නම් ඉල්ලන්නේ අපි අයට රාජ්‍ය දීලා අපි මේ මාලිගාවෙන් බැහැලා යමු කියලා දෙන්න රැය කතා වුණා රජුරෝයි බිසවයි. කතා වෙලා එදා දෙන්න රැය වෙස්වලා ගත්තා. වෙස්වලාගෙන මාලිගාවේ පිටිපස්සේ දොරටුවෙන් හිඟන්නු දෙන්නෙක් යනවා වගේ පාරේ හිමීට කාටවත් නොපෙනෙන්න මාලිගාවේ පිටිපස්සෙන් එළියට බැහැලා ඔහේ ගියා යන්න තනියම. මාලිගාව අතහැරලා රජ්ජුරුයි බිසවයි ගියා. මෙහෙම ගිහිල්ලා බොහෝ ඈත ගම්මානයකට ගිහිල්ලා
කුඹල් කරවෝ හිටපු ගමක් තිබ්බ. වලං හදන මිනිස්සු. මේ ගමේ කුඹල් කරවෝ ළඟට ගිහිල්ලා කිව්වා නේ අපි මේ රස්සාවක් හොය හොය යන අසරණ දෙන්නේ අපිට රස්සාවක් දෙන්න පුළුවන් දැන්. අර මැටි අනානා පස් කපනවා මැටි අනනවා කුඹල් වැඩවලට උදව් කර කර පොඩි පැල්පතක් හදාගෙන හිටියා. දැන් මේ රජුරුවයි බිසවයි. මෙහෙම ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා අර රජකම අතහැරලා ගිහිල්ලා කුඹල් කරුවන්ට අත්වැඩ දෙමින් ඉන්න මේ පින්වන්ත කෙනාගේ බිසවගේ කුසේ පිළිසිත ගත්තා. දැන් බරණැස බ්‍රහ්මදත්ත රාජ්‍යෝ මේ රාජ්‍ය කිසිම යුද්ධයක් නැහැ රාජ්‍ය අල්ලගත්තා වස්තුව මංකොල්ල කෑවා දැන් මේ රාජ්‍යත් පාලනය කරන. ඔහොම කාලයක් යනකොට දැන් මේ රජ්ජුරුව හොයනවා රජ්ජුරුව හොයාගන්න නැහැ. රාජ්‍ය අල්ලගත්තට බයයිනේ රජ්ජුරුව කොයි වෙලේ මතුවේද කියලා. හොයනවා මෙච්චර වස්තුව දෙනවා කිව්වා හිස ගේන කෙනෙකුට මෙච්චර දෙනවා කිව්වා හොයන්න නැහැ. කොහොම කාලයක් යනකොට දැන් බෝසතාණන් වහන්සේ මේ අයගේ දරුවෙක් හැටියට ඉපදුනා. පුංචි කාලේ ඉඳන් මෛත්‍රියමයි ඉගන්නේ. මෛත්‍රියම උගන්නලා තරුණ වයසට එනකොට දැන් මේ රාජ මැටි අනාන හිටියත් රජකම අතහැරලා රජ කෙනෙක්. උගත්කමේ වටිනාකම දන්න රජුරුව කියනවා පුතේ මම දිසාපාමොක් ඇදුරුතුමා ළඟට යන්න ඔබට ක්‍රමයක් හැදුවා. ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න කියෝ. අපි කවුද කියලා හෙලිදරව් කරන්න එපා හොඳට ඉගෙන ගන්න කියලා පිටත් කරා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට අපේ බෝසතාණන් වහන්සේ. එදා බෝසතාණන් වහන්සේ ගිහිල්ලා ටික කාලයක් ඇතුළත අවුරුදු කීපයක් ඇතුළත ඉක්මනින්ම සියලු ශිල්ප ශාස්ත්‍ර ඉහළින්ම ඉගෙන ගත්තා. ඉගෙනගෙන අධ්‍යාපනය අවසන් කරලා දැන් ආපහු ගෙදර එන දවස. එදා බොහොම සතුටෙන් දෙමව්පියෝ බලන්න අධ්‍යාපනය අවසන් කරලා එනකොට නගර වාසීන් විශාල පිරිසක් නගරේ එකතු වෙනවා මිනිස්සු අඬනවා විශාල පිරිසක් පිරීලා නගරේ. සමහරු බිම පෙරලෙනවා ඔළුවට ගහ ගන්නවා පපුවට ගහ ගන්නවා අනේ අපේ රජ්ජුරුව කියනවා. අර සෙනග අතරින් පීරගෙන ඉස්සරහට ගියා. ගිහිල්ලා බලනකොට අර අම්මයි තාත්තයි රජ්ජුරුවන්ට අහු වෙලා. රජ්ජුරුවන්ගේ කරණ වෑමියා කොණ්ඩේ කපපු කෙනා දවසක් රජ්ජුරුවන්ව දැකලා අඳුරගෙන ගිහිල්ලා මේ මැටි අනානා හිටියට අන්න රජ්ජුරුවා රෙහි ඉන්නවා කියලා ඔත්තුව දුන්නා. අර බරණැස් බ්‍රහ්මදත්ත රජ්ජුරුව අණ කරා ඔය රජ්ජුරුවෝයි බිසවයි ගෙනහලා හිස මුඩු කරලා රතු මල් මාලාවක් දාලා අත් දෙක පිටිපස්සට බැඳලා කස පහර දිදී නගරේ ඇදගෙන යන්න කිව්වා. එහෙම ගෙනහිල්ලා නැගෙනහිර දොරටුවෙන් එළියට ගිහිල්ලා කෑලි 4කට කපලා මරන්න කිව්වා. ඕක තමයි දීපු අණ. දැන් අර රජ්ජුරුවෝයි බිසවයි හිස මුඩු කරලා රතු මල් මාලාවක් දාලා කස පහර දිදී ඇදගෙන යනවා නගරේ. නගර වාසීන් හඬා වැළපෙනවා. බෝසතාණන් වහන්සේත් අර පිරිස අතරින්ම ඉස්සරහට ආවා. එනකොටම අඳුනගත්තා මේ අපේ අම්මයි තාත්තයි නේද. ඒ වෙලේ පුදුම වේදනාවක් ඇති වුණා පුදුම හැඟීමක් ඇති වුණා. අර කස පහර ගහන අයට පැනලා තල්ලු කරන්න හිතුණා. අම්මා තාත්තව පැනලා බදා ගන්න හිතුණා. ඒ මොනතරම් හැඟීමක් ඇති වුණත් දැඩි අදිෂ්ඨානයකින් ආවේගය යටපත් කරගෙන මේ අම්මා තාත්තා පස්සෙන්ම එනවා. එනකොට අම්මා තාත්තා අඳුනගත්තා මේ අපේ පුතා නේද. පොඩි කාලේ ඉඳන් උගන්වපු ගාථාවක් තිබුණා. ඒ ගාථාව ඇහෙන්න කියනවා පුත දීගායු ළඟ නොබලන්න දුර බලන්න කිය. වෛරයෙන් වෛරයක් සංසිඳෙන්නේ නැහැ කියෝ. මිත්‍රත්වයෙන්මයි කියව වෛරය සංසිඳවන්න තියෙන්නේ. ඒ නිසා වෛරය බොහෝ කාලයක් පවත්වන්න එපා. මිත්‍රත්වයේ රැක ගන්න කියෝ. මෙහෙම කියන්න උදට මත්පැන් බීලා වද දෙන වද කියෝ මේක ඇහෙන්න තව ගහනවා. ගුටි කකා අර පාරේ යනකොට අම්මා තාත්තා අර පුතාට ඇහෙන්න මේකම කියා ගියා. දැන් අනිත් අය දන්නේ නැති වුණාට පුතා දන්නවා පොඩි කාලේ ඉඳන් උගන්වපු
මේ මෛත්‍රී සහගත වාක්‍ය තමයි මේ පුතාට ඇහෙන්න කියන්නේ. ඉතින් අර සෙනගත් එක්ක මේ පුතා පස්සෙම ගියා. පුදුම ආවේගයක් දුකක් ඇති වුණා. කරගන්න දෙයක් නැහැ ගියා. අර අම්මා තාත්තා දෙන්න නගරේ ඇදගෙන ගිහිල්ලා නැගෙනහිර දොරටුවෙන් එළියට ගෙනහිල්ලා කෑලි 4කට වෙන වෙනම කපලා මැරුවා. දැන් තමන්ගේ ඇස් දෙකෙන්ම තමන්ගේ අම්මා තාත්තට වද දෙනවා. නගරේ ඇදගෙන යනවා. කෑලි 4කට පන පිටින් කපලා මරලා දාලා යනවා. ඇස් දෙකෙන්ම දැක්කා. නමුත් ඉස්සරහට පැනලා මේක වළක්වන්න හැදුවා නම් තමන්ටත් මැරුම් කන්න වෙනවා. ඒ නිසා පුදුම වීරියෙන් ආවේගය යටපත් කරගත්තා. එදා මේ අධ්‍යාපනය හමාර කරලා නගරයට ආපු දවස ඔය. එදා රාත්‍රී දැන් මේ රජ්ජුරුවෝයි බිසවයි මරලා රාජබටයෝයි පිරිසයි පිටත් වෙලා ගියාට පස්සේ මහ රෑ බෝසතාණන් වහන්සේ දීඝායු කුමාරය මේ රයා ඇවිල්ලා අතේ සල්ලි ටිකක් තිබ්බ ඉතුරු වෙලා තිබ්බ. නැගෙනහිර දොරටුවේ දොරටු පාලකයන්ට දුන්නා. උන් බේබද්දෝ. ටික වෙලාවකින් බීලා ඇදගෙන වැටුණා. හිමීම දොරටුවෙන් ඇතුල් වෙලා අම්මා තාත්තගේ කෑලි 4කට කපලා තිබ්බ මේ ශරීර කොටස් අරගෙන මහ වනාන්තරයට ගිහිල්ලා දර කඩාගෙන ඇවිල්ලා අම්මා තාත්තව ආදාහනය කරා. මහ රාත්‍රී තමන්ගේ මතින් ආදාහනය කරලා බිම පෙරලි මහ වනාන්තරේ මහ රාත්‍රී හඬා වැළපුණා. අර වේදනාව හිතෙන් අඬලා පිට කරගත්තා. එහෙම අඬලා වේදනාව පිට කරගෙන මහ රාත්‍රී ආපහු නගරයට එනකොට යන්න තැනක් නැහැ. ඇත්ගාල තියෙනවා රජ්ජුරුවන්ගේ ඇත්ගාල. ඇත්ගාලට ඇවිල්ලා ඇත්ගොව්වට කියනවා මාමේ මට මෙහි අද ඉන්න දෙන්න පුළුවන් දැහුව. මම කාත් කවුරුත් නැති කෙනෙක් කිය. ඒක ඇත්ත කාත් කවුරුත් නැති කෙනෙක් අම්මා තාත්තත් මැරුවා. කමක් නැහැ ඉන්න කියෝ. දැන් රෑ ඉන්නකොට මැවි පේනවා තමන්ගේ අම්මා තාත්තා මරපු හැටි. හිතේ වේදනාවට වීණාවක් තිබ්බා එතන ඉල්ලගෙන වාදනය කරා මහරෑ. වීණා වාදනය ඇහුණ රජ්ජුරුවන්ට මාලිගාවේ ඇහුණා. රජ්ජුරුව මේක අහගෙන ඉඳලා උදේම පණවිඩයක් කිව්වා වීණා වාදනය කරපු කෙනා හොයාගෙන එන්න කියලා මාලිගාවට. එක්කගෙන ආවා. රජ්ජුරුව ඇහුවා ඔබ කවුද? කිව්වා රජතුමනි මං කාත් කවුරුත් නැති කෙනෙක් කියෝ. 탁සිලාව ඉඳන් තමයි කියෝ මේ නගරයට ආවේ. ඒ ටික ඇත්ත. ඊට පස්සේ කිව්වා එහෙමනම් අද ඉඳන් මාලිගාවේ වැඩට බඳව ගන්නවා කිව්වා. අර වීණා වාදනයේට හිත ගිහිල්ලා රජ්ජුරුව මාලිගාවේ වැඩට ගත්තා. හැබැයි මාලිගාවේ ඇතුළට ගත්තේ නැහැ. දන්නේ මොන જાතිය කෙනෙක්ද? එළිය අතු ගන්නවා, වීදුරු පිහිනවා. එළිය වැඩ කුණු අදිනවා, සුද්ධ කරනවා, මාලිගාවේ වැඩ පඩියක් හම්බෙනවා. ටික කාලෙකින් සියලු දෙනාගේම හිත දිනාගත්. කොච්චර දක්ෂව වැඩ කරාද කියන්නේ හැමෝගෙම හිත දිනාගෙන රජ්ජුරුව කොච්චර පැහැදුනාද කියන්නේ මාලිගාවේ ඇතුලේ වැඩට ගත්තා ඊට පස්සේ. දැන් මාලිගාවේ ඇතුලේ වැඩ කරද්දී අනිත් සියලු සේවකයන්ට වඩා Tamanට ලැබෙන වගකීම හොඳට ඉෂ්ට කරනවා. පුදුම කරුණාවේ මෛත්‍රියෙන් වැඩ කරනවා. රජ්ජුරුව කොච්චර හිතවත් වුණාද කියන්නේ රජ්ජුරුවන්ගේ පෞද්ගලික කටයුතු බාරව බඳව ගත්තා. දැන් රජ්ජුරුවන්ගේ කෑම බීම සකස් කරන ඒවා, රජ්ජුරුවන්ගේ ඇඳ ඇතිරිලි ඒවා ඔක්කොම සකස් කරන්නේ දැන් දීඝායු. ඔහොම ඉඳලා කාලයකට පස්සේ හිතවත්කම නිසා රජ්ජුරුවන්ගේ රතාචාර්යවරයා කරගත්තා. දැන් රජ්ජුරුවන්ගේ හොඳම යාළුවා, හොඳම හිතවතා රතාචාර්යවරයා. දවසක් රජ්ජුරුවන්ට හිතුණා දඩේමේ යන්න. අමාත්‍ය මණ්ඩලයත් එකතු කරගෙන දඩේමේ යන්න ගමන සූදානම් කරගත්තා. රජ්ජුරුවන්ගේ රථයේ පදවන්නේ දීඝායු කුමාරයා. අර අමාත්‍ය මණ්ඩලයත් එක්ක පිටත් වුණාට වේගෙන් රථේ පදවාගෙන ගියා පුදුම වේගෙන්. යොදුන් ගානක් අර පිරිසට වඩා කලින් ගියා. රජ්ජුරුව වටපිට බලලා කියනවා දීඝායු අර පිරිස බොහෝ පස්සෙන් එන්නේ.
අපි ටිකක් මේ වනාන්තරයේ ගිමන් හරිමු කියෝ. බැස්සා. දීඝායු කුමාරයා ගහක් යට වාඩි වුණාට පස්සේ රජ්ජුරුවොත් ඉතින් බැහැලා ඇවිල්ලා හිතවත්කමට ඔඩොක්කුවේම ඔළුව තියාගත්ත. රජ්ජුරුවන්ට හේම නිින්ද ගියා. දැන් රජ්ජුරුව තමන්ගේ ඔඩොක්කුවේ නිදි මහ වනාන්තරයක් ඇතුලේ. දීඝායු කුමාරයාට දැන් සිහි වෙනවා මේ රජා නේද මගේ අම්මා තාත්තා මැරුවේ. මේ රාජ්‍ය මංකොල්ල කෑවේ මේ රජා නේද? මගේ අම්මා තාත්තා රාජ්‍ය අතහැරලා ගිහිල්ලා කුඹල් කරුවන් හැටියට අන්ත දුක් විඳ විඳ ජීවත් වෙද්දී අල්ලගෙන ගිහිල්ලා හිස මුඩු කරලා මල් මාලා දාලා නගරේ කසපහර දිදී ඇදගෙන ගිහිල්ලා කෑලි 4කට කපලා මැරුවේ මූ නේද කියලා පුදුම වෛරයක් ඇති වුණා. අන්න අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොටම බලවත් වෙලා සැනින් රජ්ජුරුවන්ගේ කඩුව හිමීට ඇදලා ගත්තා. අරගෙන කඩුව ඉස්සුවා. රජ්ජුරුවන්ට කොටන්න කඩුව ඉස්සුවා. කඩුව උස්සනකොට මතක් වුණේ පුත දීඝායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරයක් සංසිඳෙන්නේ නැහැ. මිත්‍රත්වයෙන්මයි වෛරය සංසිඳවන්න තියෙන්නේ. වෛරය බොහෝ කාලයක් පවත්වන්න එපා. මිත්‍රත්වයේ ඉක්මනින්ම අවසන් වෙන්න දෙන්නත් එපා කියන අම්මා තාත්තා ගුටි කකා යනකොට කියපු ගාතාව මතක් වුණා. හිමීට කඩුව අරගෙන අර කොපුව ඇතුළට හිමීන් එබුවා. දැන් ආයි ඔළුව තියාගෙන ඉන්නකොට දෙවනි පාරත් මතක් වෙනවා මැවිලා පේනවා තමන්ගේ ඇස් ඉදිරි පිට අම්මා තාත්තට වද දිදී අරගෙන ගිය හැටි. නැගෙනහිර දොරටුවෙන් එළියට ගෙනහිල්ලා පන පිටින් අම්මා තාත්තා කපලා මරපු හැටි මතක් වුණා. දෙවනි පාරත් කඩුව ඇදලා ගත්තා මූ නේද මගේ අම්මා තාත්තා මැරුවේ කියලා. මරනවා මේ රජා කියලා කඩුව ඉස්සුවා. උස්සනකොට ආයිත් මතක් වුණා පුත දීඝායු ළඟ නොබලන්න දුර බලන්න. වෛරයෙන් වෛරයක් සංසිඳෙන්නේ නැහැ. මිත්‍රත්වයෙන්මයි වෛරය සංසිඳවන්න තියෙන්නේ. වෛරය බොහෝ කල් පවත්වන්න එපා මිත්‍රත්වය රැකගන්න කියපු මේක මතක් වුණා. ඔය වගේ තුන්වෙනි පාරත් කඩුව ඉස්සුවා. තුන්වෙනි පාරත් ගාතාව සිහි වුණා. තුන්වෙනි පාරත් කඩුව කොපුවට දාලා ටික වෙලාවක් ඔළුව අර හේතු වෙලා හිටපු ගහට තියලා ඉන්නකොට රජ්ජුරුව එකපාරට කෑ ගහගෙන නැගිට්ටා. හීනයක් දැකලා රජ්ජුරුව බය වෙලා නැගිට්ටා. ඇහුවා රජතුමනි මොකද මේ බය වුනේ? අනේ දීඝායු මං හීනෙන් දැක්කා කීවා. අර මැරිච්ච කොසල් රජ්ජුරුවන්ගේ පුතෙක් මාව මරනවා මං දැක්කා කිව්වා. සැනින් රජ්ජුරුවන්ගේ කඩුව ඇදලා ගත්තා මමයි කිව්වා ඒ පුතා. මං දැන් ඔබව මරනවා කිව්වා. දැන් කඩුව දීඝායු කුමාරයාගේ අතේ. රජ්ජුරුව එහෙම වැඳ වැටුණා. අනේ දීඝායු මට ජීවිත දාණය දෙන්න කිව්වා. ඒ වෙලාවේ අර අම්මා තාත්තා ගුටි කකා කියපු ගාතාව සිහි කරලා කඩුව පාත් කරලා කඩුව අත් දෙකෙන් අරගෙන රජ්ජුරුවන්ට දුන්නා. රජතුමනි මෙන්න කඩුව දැන් ඔබට පුළුවන් කියව මාව මරන්න. එතකොට බ්‍රහ්මදත්ත රජ්ජුරුව කියනවා දීඝායු අපි දෙන්නම දිවට දිව තියලා කඩුවට පොරොන්දුවක් වෙමු කීවා. අපි දෙන්න අදින් පස්සේ කිසිම දවසක වෛර සිතකින් බලන්නේ නැහැ. කිසිම පරිගැනීමක් කරන්නේ නැහැ කියලා අපි මෙතනම සපත කරගමු කියලා දෙන්නට දෙන්න දිවට දිව තියලා කඩුවේ පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව වෙලා අවසන් වෙනකොටම අර අමාත්‍යවරු පිරිස රතවල ආවට පස්සේ කොසල් රජ්ජුරුව කියනවා අහනවා මේ කවුද බ්‍රහ්මදත්ත රජ්ජුරුව අහනවා ඇමතිවරුනි අර මැරිච්ච කොසල් රජ්ජුරුවන්ගේ පුතෙක් එහෙම අහුනොත් මොකද කරන්න කියලා ඇහුවා. දැන් ඉතින් ඇමතිවරුත් කැමති ලකුණු දාගන්නනේ. රජ්ජුරුවනේ අපි කෑලි කෑලි ඕකව කපනවා කියනවා. තව අය කියනවා අර අම්මා තාත්තා වගේ කෑලි 4කට කපලා මරන්න කියලා. රජ්ජුරුව කියන ඕනෑම විදියකට ඕකව මරනවා කියනවා. එතකොට රජ්ජුරුව ඔක්කොම කියනකන් ඉඳලා කිව්වා මේ ඉන්නේ ඒ පුතා දීඝායු කියෝ. දැන් අපි ඉක්මනට යන්න ඕන කිව්වා ආපහු. ගිහිල්ලා රාජ සභාව අද රැස් කරන්න කිව්වා.
ගිහිලා රාජ සභාව රැස් කරා. රජ්ජුරුව දීඝායු කුමාරයාත් එක් කරගෙන ඇවිල්ලා රාජ සභාවට ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජ්ජුරුව දීඝායු කුමාරයා ගැන සම්පූර්ණ විස්තරي රාජ සභාවේදී හෙළි කරා. ඇත්ගාලට ආපු හැටි, වීණා වාදනය කරපු හැටි, රජ්ජුරුවන්ගේ මාලිගාවේ එළියේ වැඩට ආපු හැටි, හැමෝගෙම හිත දිනාගෙන ඇතුලේ වැඩට ආපු හැටි, රජ්ජුරුවන්ගේ හිතවත්ම කෙනා හැටියට ඇවිල්ලා තමන්ට රජ්ජුරුවන්ව මරන්න අවස්ථාව ලැබිලත් අර අම්මා තාත්තා මැරෙන වෙලාවේ කියපු මේ මෛත්‍රී සහගත ගාථාව සිහි කරලා රජ්ජුරුවන්ට අබේදානිය දීපු හැටි රජ්ජුරුවම කියලා රජ්ජුරුව කියනවා අද මම මේ රාජ්‍යම දීඝායුට පවරනවා කියව. ඒ විතරක් නෙමෙයි මගේ දුව දීඝායු කුමාරයාට සරණ පාවලා දෙනවා කියව. බරණැස තියෙන වස්තුවත් මේ රාජ්‍යයටම ලබා දෙනවා කියව. එහෙම කියලා රජ්ජුරුව මේ රාජ්‍ය පවරලා කොසල් රටේ ඉඳන් රජකම් කරපු බරණැස් රජ්ජුරුව බරණැස් රාජ්‍යයට ගියා. ගිහිලා දීඝායු කුමාරයාට රජකම දුන්නා. දෙන්නම මැරෙනකම්ම බොහොම සමගියෙන් රජකම් කරා. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ඔය ඉතිහාස කතාව අතීත ජාතකයේ දේශනා කළ උන්වහන්සේ වදාලා මහණෙනි එදා කොසල් රජුරුවෝයි බිසවයි හැටියට ඉපදිලා හිටියේ මේ කල සුද්ධෝදන රජතුමයි මහා මායා දේවියයි කිය. බලන්න පාරමී පුරාගෙන යනකොට මොනතරම් දුක් විඳින්න ඕනේද? පාරමී පුරාගෙන යන ගමනේ බලන්න කස පහරවල් ගගහ නගරය ඇදගෙන ගිහිල්ලා කෑලි 4කට කපලා මරලා දැම්මේ අනාගත බුදු වෙන කෙනෙකුගේ අම්මා තාත්තා වෙන්න පෙරම් පුරාගෙන යන දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා ඒ කොසල් රජුරුවන්ගේ පුතෙක් හැටියට ඉපදිච්ච දීඝායු කුමාරයා මෙකල බුදු මමයි කිය. එදා බරණැස බ්‍රහ්මදත්ත රජුරුව කවුද? අපිට හිතෙන්නේ කවුරු කියලාද? අපි දුෂ්ට චරිත කෙලින්ම අන්දන්නේ කාටද? දේවදත්තට. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා බරණැස බ්‍රහ්මදත්ත රජුරුව මේ සාරිපුත්ත කීවා. ඔන්න සංසාරේ හැටි. එතකොට බලන්න ඒ නිසා තමයි හැබැයි අන්තිමට දෙන්න දිවට දිව තියලා සපත කරගෙන මැරෙනකන් හොඳින් සමගියෙන් වෛරය අතහැලා රජකම් කරේ. එතකොට මේ සසරේ නිවන් දකින්න යන ගමනේ කෙලෙස් සහිතව යනකොට පාරමී පුරාගෙන යන අය අතරත් ওই වගේ යනවා. දැන් බලන්න දුටුගැමුණු කුමාරයයි සද්ධාතිස්ස කුමාරයයි අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෑග සවුවන් වෙන්න අසංකීයකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන යන දෙන්න. පාරමී පුරාගන්න දෙව්ලොවින් පල්ලෙහාට බැස්සේ. හැබැයි දෙන්න මරාගත්තේ නැද්ද? කඩොල් ඇතාවයි විහාර මහාදේවියයි වෙනුවෙන් දෙන්න යුද්ධ කරගත්තා. යුද්ධකනාව කියලා තියෙන්නේ දෙන්න යුද්ධ කරගත්ත තැන. පළවෙනි පාර. ඒ පාර දුටුගැමුණු රජුරු 99න් බේරුණා. එදා රෑ කැලේ පැනලා රැයක් එළි වෙනකන් කැලේ හැංගිලා ඉඳලා බේරුණා. ඊළඟට දුටුගැමුණු රජුරු සේනාව අරගෙන ඇවිල්ලා සද්ධාතිස්ස කුමාරයාගේ සේනාව වට කරා. එදා සද්ධාතිස්ස කුමාරයා පෙරදුනා. කුමාරයා පැන්න ආරාමයකට. භික්ෂුන් වහන්සේලා හිටිය ආරාමයකට පැන්න. අද දෙමටමල් විහාරය කියලා තියෙන්නේ ඒ ආරාම. ඔය බදුල්ලේ තියෙනවා මේ කතරගම බදුල්ල පැත්තේ දෙමටමල් විහාරය කියලා. එතකොට බදුල්ලේ නෙමෙයි තියෙන්නේ කොහෙද මේ කතරගමට මෙහා තියෙන්නේ. ඔය යුදගනාවට ටිකක් එහා. එහෙ හැංගුණා. දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ආරාමේ වට කරා. වට කරාට භික්ෂුන් වහන්සේලාට පුදුම ගෞරවයක් දක්වන රජුරෝ. රජුරෝ පණවිඩයක් එව්වා තිස්සව එළියට දෙන්න. භික්ෂුන් වහන්සේලා දන්නවා දැන් තිස්ස කුමාරයා දුන්නොත් මරනවා. භික්ෂුන් වහන්සේලා එළියට ඇවිල්ලා එළියට ආවට පස්සේ ඇහුවා කෝ තිස්ස? භික්ෂුන් වහන්සේලා කියන රජතුමනි
තිස්සයා ඇඳ නැත කීවා. ඇඳ අස්සේ හංගලාවයි. කොහොමත් ඇඳ උඩ නෑනේ. තිස්සයා ඇඳ නැත කීවා. තමන් විනේනුත් බේරෙන්න රජ්ජුරුවන්ටත් තේරෙන්න හොඳට නුවණින් විමතලා උත්තරේ දුන්නා. එතකොට රජ්ජුරුව දැනගත්ත අනේ මේ අපේ වෛරයක් නිසා මේ භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොච්චරනම් පීඩා විඳිනවද? ස්වාමීනි හොඳයි කියලා වැඳලා ගියා. හැබැයි ගිහිල්ලා එළිය රැකවල්ලාගෙන හිටියා උඹ වරෙන්කෝ එළියට කොයි වෙලේ හරි කියලා. භික්ෂූන් වහන්සේලා කල්පනා කරා දැන් කොයි වෙලේ හරි උදේ යන්න ගියොත් නම් අහුවෙනවා. තිස්ස කුමාරයාව ඇඳක තියලා සිවුරු වලින් එතුවා. අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් උස්සගෙන ගිහිල්ලා මහ කැලේට දාන විදිහට ඇඳ පිටින්ම උස්සගත්ත හාමුදුරුවරු. උස්සගෙන මහ කැලේට අරගෙන ගියා. දැන් මේ රහතන් වහන්සේලා වැඩ සිටි ආරාමේ. තිස්ස කුමාරයාව ඇඳේ තියලා සිවුරු වලින් ඔතලා උස්සගෙන යනකොට දුටුගැමුණු රජුරු ඇතුළු පිරිස එතනට ආවා. දැනගත්ත කවුද මේ? නමුත් සංඝයා වහන්සේලාට පුදුම ගෞරවයක් දක්වපු රජුරෝ කියනවා තිස්ස උඹ දැනගනින් කීවා. උඹ සංඝයාගේ කර පිටින් යන නිසාද බේරුණා කියලා හිතාගනින් කීවා. කියලා ආපහු හැරිලා ගියා. එතකොට බලන්න ඔය වගේ දෙන්න මරාගත්ත කාලය. අන්තිමට මේ දෙන්නම එකතු වෙලා තමයි රුවන්වැලි මහා සෑය වැඩ අවසන් කරලා ශාසනයේ බබලවලා දෙව්ලොවට ගියේ. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දෑග සවුවන් දෙන්න ඔය. එතකොට අපිට පේනවා මේ හිතේ තියෙන වෛර ද්වේෂ මොන ස්වභාවයෙන් මතුවෙනවද කියලා අපිට හොයන්න බෑ. ඒ නිසා පින්වතුනි හොඳට සිහිය නුවණ යොදවාගෙන තමන්ගේ හිතේ ඇතිවෙන අකුසල් ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. දැන් ඔය චිත්තානුපස්සනාවේ තියෙනවනේ හැම වෙලාවෙම තමන්ගේ හිත ගැන සිහියෙන් ඉන්න කියලා. එහෙම සිහියෙන් ඉන්නකොට ද්වේෂ සහිත සිතුවිල්ලක් ඇති වෙච්ච ගමන් තමන්ට තේරෙනවා. දුරදිග යන්න පෙර ඇති වෙනකොටම තේරෙනවා මගේ හිතේ ද්වේෂ සහිත සිතුවිල්ලක් ඇති වුණා. එතකොට තමයි යාට ආදීනව මෙනෙහි කරලා හිතෙන් ඒක බැහැර කරන්න පුළුවන්. පින්වතුනි හරිම ප්‍රායෝගික උපක්‍රම කීපයක් පෙන්නනවා ද්වේෂයක් යටපත් කරගන්න හැටි විතක්ක සන්ඨාන සූත්‍රයේ තුල. මජ්ක්‍ධිම නිකායේ තියෙන විතක්ක සන්ඨාන කියලා විතරක සංසිඳවන ක්‍රම. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට ද්වේෂ හිතක් ඇති වෙනවා. දැන් ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. අපේ හිතේ ද්වේෂයක් ඇති වෙලා බලවත් වෙන්නේ ওই කරුණු දෙක තුල. මොකද්ද? පටිඝ නිමිත්ත. නිමිත්ත කියන්නේ ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙච්ච කාරණය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ ඒ මුල් කරගෙන අපි කෙලෙස් වැඩෙන විදිහට කල්පනා කරනවා. වැරදි කල්පනාවක යෙදෙනවා කෙලෙස් වැඩි වෙන විදිහට. අන්න එතකොට මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි පළවෙනිම ක්‍රමේ තමයි හිතට ද්වේෂයක් ඇති වෙනවා නම් ද්වේෂය නැති කරගන්න තියෙන යම් නිමිත්තක් ඔස්සේ හිතන්න ද්වේෂය බලවත් වෙනවා නම් ඒ නිමිත්ත මෙනෙහි නොකර වෙනත් කුසල අරමුණකට හිත ගන්න කියන. ඔන්න පළවෙනි ලේසි. මොකද්ද පළවෙනියටම කියන්නේ ද්වේෂය යටපත් කරගන්න පළවෙනි ක්‍රමේ? යම් නිමිත්තක් ඔස්සේ හිතන්න ද්වේෂය බලවත් වෙනවා. එතකොට ඒ නිමිත්ත සිහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණක් සිහි කරන්න. වෙන අරමුණකට හිත ගන්න කිය. ඒ කියන්නේ මේ වගේ දෙයක් ප්‍රායෝගිකව බලමු. අපි ගමු ඔන්න පටිඝ නිමිත්තක් මොකක් හරි හේතුවක්නේ. කවුරු හරි ඇවිල්ලා අපේ මූණටම බැනලා යනවා. මූණටම බැනගෙන යනවා. Taman කිසි වැරද්දක් කරේ නැහැ.
එහෙමනේ අපි හිතන්නේ නේ. අපි හිතමු අපි සූදනම්. Taman සූදනම්. මෙන්න කෙනෙක් ඇවිල්ලා තමන්ගේ මූණටම බැනලා තර්ජනය කරා කියලා. තර්ජනය කරලත් යනවා. දැන් ඔන්න නිමිත්ත. මොකද්ද නිමිත්ත? නිකරුණේ මගේ මූණටම ඇවිල්ලා බැනලා තර්ජනය කළා කිය. ඔන්න නිමිත්තක් තියෙන. දැන් ඔය නිමිත්ත තුල අපිට කෙලෙස් වැඩි වෙන විදිහට අයෝනිසෝ මනසිකාරය දෙන්නත් පුළුවන්. ඇති වෙච්ච කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට යෝනිසෝ මනසිකාරය දෙන්නත් පුළුවන්. කොහොමද? දැන් අපි හිතමු ඒ නිමිත්ත ගැන අපි හිතනවා මෙහෙම. මූට වටිනවද මං වගේ කෙනෙකුට මෙහෙම කතා කරන්න? මූ මේ මං කවුරු කියලා හිතාගෙන මගේ මූණට මෙහෙම කියන්නේ. ඕක නම් ඉවසලා හරියන්නේ නැහැ. තව ඉවසන්න ගියොත් මුන් එයි අපේ ඔළුවේ නගින්. ඔහොම හිතනවා. දැන් ඔය හිතන ක්‍රමයට මොකද වෙන්නේ? ඈ? නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වැඩෙනවා. අන්න අයෝනිසෝ මනසිකාරය. ඒ නිමිත්ත ගැනම අපි හිතනවා මේ විදිහට. සිදුවීම එකයි. ඒ ගැන අපි හිතනවා මෙහෙම මම මොකටද මේ කවුරුත් නිසා පව් පුරව ගන්න. ඒ මිනිස්සයා කරගත්ත දේ ඒ මිනිස්සයා ගෙනියයි. ඒ නිසා මේ කවුරුවත් නිසා මගේ හිතේ තරහක් ඇති කරගන්නේ මම මොකටද? අන්න එහෙම හිතනවා නම් එතකොට මොකද වෙන්නේ? අන්න උපන්නා වූ ද්වේෂය යටපත් වෙන. නූපන් ද්වේෂේ නූපදවීම පිණිස ඒ කල්පනාව බලවත් වෙන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ යම් නිමිත්තක් ඔස්සේ හිතන්න ද්වේෂය ඇති වෙනවා නම් ඒ නිමිත්ත සිහි කරන්නේ නැතුව වෙනත් දෙයකට හිත ගන්න කියලා. සරලව අපි හිතමු මෙහෙම. දැන් අපිට ඕකම මතක් වෙනවා. හැම වෙලෙම සිහි වෙනවා. එතකොට අපි ද්වේෂය අමතක කරගන්න හිතාගෙන වෙන වැඩක යෙදෙනවා. අන්න වෙන අරමුණකට හිත පොතක් කියවන්න ගත්තා කියලා හිතමු. දැන් හිතට මේකම වද දෙනකොට ඒක අමතක කරන්න හිතාගෙන පොතක් කියවන. දැන් ඔය කියන්නේ නැද්ද අපි ඕක මහා ලොකු ධර්මයෙන් දැනගත්තේ නැතත් අපි ලොකු ප්‍රශ්නකින් පීඩාවකින් තරහින් වගේ ඉන්නකොට මොනවා හරි හිත දුක් වෙනකොට පසුතැවෙනකොට කියනවනේ ඕක ගැන හිතන්න එපා. ටිකක් එක්ක ගිහිල්ලා කොහේ හරි ඇවිදලා මග ඇරලා එන්න. ඕක හිතෙන් බැහැර වෙලා යයි. එක්ක වෙන මොනවා හරි කරන්න. එහෙම කියන්නේ නැද්ද? කියනවා. අන්න ඒක තමයි පළවෙනි උපක්‍රම. ඒ දේ මෙනෙහි කරන්නේ නැතුව වෙන දෙයකට හිත ගන්න කියන. එක්ක පොතක් කියවුන. එක්ක පත්තරයක් කියවුන. එක්ක හිතෙන් ඒක අමතක කරගන්න හිතාගෙන චිත්‍රපටියක් දාගත්තා කියලා හිතා. දැන් හිතෙන් අර තරහ අමතක කරන්න හිතාගෙන මොනවා හරි උපක්‍රමයකට යෙදෙන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඇතම් කෙනෙකුට ඔය උපක්‍රමයේ සාර්ථකයි. සමහරුන්ට අර දී ඇඳ ඉරක් වගේ කෙනෙක් නම් සමහර ලාවට අර වැල්ලේ ඇඳ ඉරක් වගේ කෙනෙක් නම් ඔය උපක්‍රමයේ සාර්ථකයි. ඔන්න ටික වෙලාවකින් ඒ තීතින් ඒක අමතක වෙලා යනවා. නමුත් මහණෙනි වෙන මොන අරමුණකට හිත යොමු කරත් ද්වේෂය යටපත් කරන්න බැරි අය ඉන්නවා කිය. ඒ අයට පළවෙනි උපක්‍රමේ හරියන්නේ නැහැ කිය. දැන් ඔන්න තරහ අමතක කරන්න හිතාගෙන පොතක් කියවද්දි පොත ඇතුළෙනුත් මැවිලා පේන්නේ මේ තරහකාරයමයි. ටීවී එක දාගත්තේ අර අමතක කරන්න මෙන්න ටීවී එකෙනුත් මේ තරහකාරයම පේනවා. බැලුවත් මූ මට මෙහෙම කරා කියලා ඒකම සිහි වෙනවා. දැන් එහෙම බලවත් නම් පළවෙනි උපක්‍රමේ හරියනවද? දැන් පළවෙනි උපක්‍රමේ හරියන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තවත් උපක්‍රමයක් තියෙනවා. දෙවෙනි උපක්‍රමේ තමයි ආදීනව සිහි කරන්න පටන් ගන්න කිය. දෙවෙනියට කරන්න තියෙන්නේ ද්වේෂේ ආදීනව පැත්ත මෙනෙහි කරන්න කිය. කොහොමද ආදීනව සිහි කරන්නේ? මේ ද්වේෂය නිසා මං කොච්චරනම් අපායි ගිහිල්ලාද? ද්වේෂය නිසා මං කොච්චර නිරේ වැටිලාද? කොච්චර මට නිවන් දකින්න අවස්ථාව ලැබිලා හිතේ ඇතිවෙච්ච ද්වේෂය නිසා මං පහලට වැටිලාද? සතර අපායි වැටිලාද? කොච්චර මං ගුටි කාලා මැරිලාද? පිහියනුම් කාලාද? ඒ නිසා මේ ද්වේෂය තුලින් අර යකඩේ හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ මගේ හිතේ ඇතිවන ද්වේෂයෙන් මමම නේද විනාශ වෙන්නේ කියලා මෙනෙහි කරන්න කිය.
අන්න ආදීනව මෙනෙහි කරන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ওই විදිහට ආදීනව සිහි කරගෙන යනකොට ද්වේෂ හිත යටපත් වෙලා යනවා. ඔන්න දෙවනි උපක්‍රම. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සමහර පුද්ගලයෝ ඉන්නවා කිව්වා කොච්චර ආදීනව සිහි කරත් ආදීනව මැඩගෙන ද්වේෂයම බලවත් වෙනවා කියන. එතකොට දෙවනි උපක්‍රමේ හරියන්නේත් නැති අවස්ථා එනවා. පළවෙනි උපක්‍රමේ හරියන්නේත් නැහැ. ආදීනව සිහි කරනකොට ඒක හරියන්නේත් නැහැ. ඒ කොයි වගේ අවස්ථාවක්ද? නිකන් හිතලා කියන්න බලන්න. අපායයි කියලා හිතුවත් ඒත් කියන අය නැද්ද? මුව මරාගෙන මං අපාය ගියත් කමන්නේ කියන අය නැද්ද? අහලා නැද්ද එහෙමයි? මම ඕනේ අපායක ගියෙන් කියන මුංගෙන් පලිගත්තට පස්සේ. අහලා තියෙනවද ඒවා? එතකොට එයා අපාය යන්න කැමති. මේ ද්වේෂය නිසා මං අපායයි නේද කියලා හිතුවට වැඩක් නැහැ. එයා එතනට යන්නත් කැමති පලි අරගෙන. එතකොට එයාට ආදීනව සිහි කළ වැඩක් නැහැ කියන. එතකොට ඒ වගේ අපාය බය නැති කෙනෙකුට මේ ද්වේෂය නිසා මං අපායයි නේද කියලා හිතුවට වැඩක් නැහැ කියන. එයා ඕනේ අපායකට යන්න කැමති. එයාට තියෙන්නේ පලි ගැනීමේ අදහසමයි කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යාට දෙවනි උපක්‍රමයේ හරියන්නේත් නැහැ. තමත් උපක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මේ තරම් ද්වේෂ හිතක් මට ඇති වුණේ කොහොමද කියලා ආපස්සට හිතලා බලන්න කියන. දැන් වෙන අරමුණකට හිත අරගෙන යටපත් කරගන්නත් බෑ. අපාය බය සිහි කරලා ආදීනව සිහි කරලා යටපත් කරන්නත් බෑ. අපාය ගියත් කමක් නැහැ කියලා හිතන. එච්චර දරුණු විදිහට මා තුල ද්වේෂයක් ඇති වුණේ ඇයි කියලා ආපස්සට මුලට හිතාගෙන යන්න කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආපස්සට හිතාගෙන යනකොට සමහර වෙලාවට Tamanටම ලැජ්ජා හිතෙනවා කියන. චිකේ මේ වගේ දෙයකටද මම මේ මෙච්චර වෛර බඳින්. බලන්න ওই ලොකු මිනි මැරුන් දිහා සමහර වෙලාවට කෙලවරේ තියෙන්නේ මොකද්ද? එක්ක මේ පොඩි එවුන් සෙල්ලම් කරලා බෝලේ ගිහිලා එහා වත්තට. ඔන්න පවුල් පිටින් මරා ගන්න හේතු. ওই වගේ මම බෝගම්බර බන්ධනාගාරේ දවසක් බණක් කරනකොට ওই ද්වේෂය ගැන මං බණක් කරලා ওই නිමිති ගැන විස්තර කරලා දුන්නා. එල්ලුම්ගහට නියම වෙච්ච 100ක් විතර හිටියයිද. ඉස්සරහ හිටපු මිනිස්සෙක් කෑ ගහලා අඬන්න ගත්තා. බණ කියාගෙන යනකොට ඔහුට ඔහුව පාලනය කරගන්න බැරි වුණා. කෑ ගහලා අඬන්න ගත්තා. ඊට පස්සේ මම බණත් නැවැත්තුවා. ජේලර්ලා ඇවිල්ලා අත් දෙකෙන් අල්ලගෙන එළියට එක්කන් ගිහිල්ලා හාමුදුරනේ දැන් කරගෙන යන්න කිව්වා. බණ ඉවර කරලා මං අඬ ගහලා ළඟට අඬ ගහලා ඉතින් බොහොම කරුණාවෙන් මං ඔළුවත් අත ගාලා මං ඇහුවා ඇයි කියලා. ඉතින් අඬලා කකුල් දෙක අල්ලගෙන ඇඬුවා අඬලා කියනවා අනේ හාමුදුරනේ ඉස්සර මං හරියට බිව්වා කියලා. හොඳට බීලා බෝතලේ භාගයකුත් තිනේ ගහගෙන ගෙදර එනවා කියලා. ආවට පස්සේ හොඳට කටට රහට උයලා තියන්න ඕන කිව්වා. ඉතින් අත් බැදුම් එහෙම තියෙන්න ඕන කිව්වා. අර ඉතුරු භාගෙටත් එක ටේස්ට් එක ගෙදර හදන්න ඕන. මෙහෙම ඇවිල්ලා දවසක් කෙනෙන් කෑම පිඟාන කියපු ගමන් ගෙනල්ලා දුන්නා. බත් කටවල් දෙකයි හැපුවේ. හපනකොටම කටස් ගාලා හැපුණා. ගල් කැටයක්. යකෝ මේක ගරන්න බැයිද කියලා බැන්නා. හැමදාම මේ ගෑණි මෙහෙම තමයි කියලා බනිනකොට ඒ පැත්තෙනුත් උත්තරයක් ආවා. මේ මිනිහට කොච්චර කරත් ඔච්චර තමයි කියලා. පැනපු ගමන් බෙල්ල මිරිකුවා. මැරෙන කම්ම බෙල්ල මිරිකගෙන හිටියා. අද බෝගම්බර හිරගෙදර ඉන්නවා එල්ලුම් ගහට නියම වෙලා. තමන්ගේ බිරිඳ මරලා එල්ලුම් ගහට නියම වෙලා යම් නියම කරන දවසක එල්ලලා මරන්න අද අර බෝගම්බර බන්ධනාගාරේ දුක් විඳින. මුළු ජීවිතේම විනාශ වුණේ මොකද්ද? බත් එකේ තිබ්බ වැලි කැටේ. 100ක් 200ක් 300ක් 400ක් 500ක් 600ක් 700ක් 800ක් 900ක් 1000ක් 2000ක් 3000ක් 4000ක් 5000ක් 6000ක් 7000ක් 8000ක් 9000ක් 10000ක් 20000ක් 30000ක් 40000ක් 50000ක් 60000ක් 70000ක් 80000ක් 90000ක් 100000ක් 200000ක් 300000ක් 400000ක් 5000ක් 6000ක් 7000ක් 8000ක් 9000ක් 10000ක් 20000ක් 30000ක් 40000ක් 50000ක් 60000ක් 70000ක් 80000ක් 90000ක් 100000ක් 200000ක් 300000ක් 400000ක් 5000ක් 6000ක් 7000ක් 8000ක් 9000ක් 10000ක් 20000ක් 30000ක් 40000ක් 50000ක් 60000ක් 70000ක් 80000ක් 90000ක් 100000ක් 200000k 300000
එතකොට බලන්න බත් එහෙක තිබ්බ වැලි කැටයක් මිනි මැරුමකට ගියා. ඒ වගේ සමහර ප්‍රශ්න අපි ආපස්සට හිතාගෙන ගියොත් Tamanටම ලැජ්ජා හිතෙනවා චිකේ මේ වගේ දේවල් වලට අපි මේ මෙච්චර වෛර බැඳගෙන ඉන්නේ කියලා. අන්න ඒ නිසා ආදීනව මෙනෙහි කරලත් යටපත් කරන්න බැයි නම් ආපස්සට සිහි කරලා බලන්න කියලා. සමහර වෙලාවට ආපස්සට සිහි කරත් යටපත් කරගන්න බැරිම නම් දැන් එච්චරම බලවත්. ඒක හරියන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ හතරවෙනි උපක්‍රමයකුත් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට කරන්න තියෙන්නේ ද්වේෂ හිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ මැඩලන්න කියෝ. ඒ මොකක්ද ඒ කියන්නේ? ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? ඈ? ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මොකද්ද? මෛත්‍රිය. එතකොට හතරවෙනියට කියන්නේ මෛත්‍රිය වඩන්න. කාටද මෛත්‍රිය වඩන්නේ? ඈ? දැන් හොඳට හිතලා කියන කාටද මෛත්‍රිය වඩන්න ඕනේ මේ වෙලාවක? තරහකාරය සුවපත් වේවා සුවපත් වේවා කියලාද? එහෙම කරන්න බෑ. දැන් මේ මරාගෙන මැරෙන්න යන අවස්ථාවක් නෙමෙයි. ඈ? එතන මෛත්‍රී වඩන්න කියන්නේ බලන්න කොච්චර ප්‍රායෝගිකයිද කියලා. අපි අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී වැඩුවත් මහග්ගත ක්‍රමයට මෛත්‍රී වැඩුවත් පටන් ගන්නෙ කොතනින්ද? ඈ? ඉස්සල්ලා මෛත්‍රී වඩන්නේ මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා තමන්ටයි මෛත්‍රී වඩා ගන්න. ද්වේෂ හිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණෙන් මැඩලන්න කියනවා. ද්වේෂ හිත දැන් තියෙන්නේ කා තුලද? තමන් තුල. තමන්ගේ හිතේ බලවත් වෙන මේ ද්වේෂ හිතට තමන් අරමුණු කරගෙන මෛත්‍රී වඩාගෙන යන්න කියන. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියේ තමන්ටම මෛත්‍රී කරගෙන යන්න කියන. එතකොට තමා තුල මේ බුරපුරා නැගෙන ගින්දරක් වගේ මතුවෙන ද්වේෂ හිත මෛත්‍රියෙන් මැඩලන්න පුළුවන් කියන. දැන් එහෙම මෛත්‍රී වඩනකොට නුවණ පෑදෙනවා ටික ටික. මම නිදුක් වෙම්මා කියලා බලනකොට පේනවා ද්වේෂ නිසා නිදුක් වෙලාද? නැහැ. මම නිරෝගී වෙම්මා කියලා Taman දිහා බලනකොට පේනවා ද්වේෂය නිසා නිරෝගී වෙලාද? නැහැ. දැන් තරහකාරයා පැත්තක ඊමිනියා හොඳට නිදා ගන්නවා. දැන් Tamanට නිින්ද යන්නේත් නැහැ. රෑ තිස්සේ ඇඳෙත් දත් මිටි කනවා. රෑ එළි වෙනකන් නිින්ද යන්නේ මරණවා කියාගෙන නැගිටිනවා ආයි නිදා ගන්නවා. උදේටත් නිකන් ඇඟපත රිදෙනවා. ඇයි මෛත්‍රී ආනිසංස වල තියෙන සුඛං සූපතිත් නැහැ ද්වේෂය නිසා. සුඛං පටිබුඤ්ජතිත් නැහැ. න පාපකං සුපිනම් පසති ඒවත් නැහැ. රෑ තිස්සේ බය වෙනවා. දැන් විඳවන්නේ කවුද? හතුරද? වැඩේ පත්තු වෙලා තියෙන්නේ Tamanටමයි දැන්. අන්න තමන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න තේරෙනවා මේ කොහෙවත් ඉන්න කෙනෙකුට වෛර කරන්න ගිහිල්ලා වැඩේපත් උනේ මටමයි නේද කියලා. තමන් කොච්චර ද්වේෂ නිසා මම දැවෙනවද? ද්වේෂ නිසා මං කොච්චර දුකකටපත් වෙනවද? ද්වේෂ නිසා මට කන එකක් ප්‍රිය නැහැ. මුළු ඇඟපත වෙවුලනවා. මං කොච්චරම ද්වේෂෙන් මං පීඩා විඳිනවද කියලා තමන්ට මෛත්‍රී කරගෙන යනකොට තමන්ට වැටහෙන්න ගන්නවා. අන්න හතරවෙනි උපක්‍රමය. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය උපක්‍රමෙත් හරි ගියේම නැත්නම් අන්තිමට කරන උපක්‍රමයකුත් තියෙනවා. ඒ තමයි අන්තිම එක. පස්වෙනි උපක්‍රමේ තමයි කීවා ඔය එකක්වත් හරි ගියේ නැත්නම් දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් මිටි කාගෙන බැනගෙන යන්න කියනවා. කාටද? තමන්ගේ ද්වේෂ හිතට දත් මිටි කාගෙන දිව උඩු තලට තියලා තද කරගෙන තමන්ම බැන ගන්න කියන. හතුරා ඉන්නේ කොතනද දැන්? තමන්ගේ හිත ඇතුලේ. තමන්ට බැන ගන්න කියනවා. ඒ හිත ඔබ උත්සාහ කරන්නේ මාව අපායට ගෙනියන්නද? ඔබ උත්සාහ කරන්නේ මාව දුගතිය ගෙනියන්නද? ඒ ද්වේෂ සහිත හිත ඔබ මෙහෙම නැවතියන් කිය තමන්ගේ හිතටම බැන ගන්න කිය. ඕක හරි ප්‍රායෝගිකයි. තේරගාථා බලන්නකෝ. තේරගාථාවල තියෙනවා රහත් වෙච්ච රහතන් වහන්සේලාගේ ජීවිත කතාවල
උන්වහන්සේලා භාවනා කරන්න ගිහිල්ලා රහත් වෙන්න පෙර භාවනා කරන්න වාඩි වෙනකොට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක මතුවෙනවා. එතකොට උන්වහන්සේලා ඒකේ තියෙනවා මම ගහක් යටට ගියේ භාවනා කරලා නිවන් දකින්න. වාඩි වුණා විතරයි රාග, දේශ, මෝහ ආදී අකුසල් වලින් මගේ හිත යට වුණා. අවසානයේ මට එකම පිළිසරණයි තිබ්බේ මං දත් හපාගෙන දිව උඩු තලට තියලා තද කරගෙන මගේම සිතුවිලි වලට මං ගරහ කරා කියන. ඒ හිත උඹමාව අපායට ගෙනියන්නද ඔය හදන්නේ? ඒ හිත උඹමාව තිරිසන් ලෝකේ ඇදගෙන යන්නද ඔය හදන්නේ? බොහොම හිටපන්. සමතේ නැමැති අරමුණේ මං ඔබ මෙල්ල කරනවා. විදර්ශනාව තුළින් ඔබව මං দমনය කරලා ඔබට නම් මතුවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා තමන්ගේ හිතට ගරහ කරන්න කිය. අන්න එතකොට අර ද්වේෂ හිත යටපත් වෙලා দমনය කරගන්න පුළුවන් කිය. එතකොට බලන්න කොච්චරනම් ප්‍රායෝගිකයිද කියලා බලන්න. ඔය වගේ দমনය කරගන්නම බැරි ඒවා තියෙනවා. දැන් ලංකාවේ නම් හරි අමුතුම මෘග සංඥා පහළ වෙච්ච උන් ඉන්නවා තැන් තැන් වල. පහුගිය කාලේ පත්තරේ තිබ්බා තමන්ගේ ගෑනු කෙනයි ළමයයි කාමරයකට දාලා වහලා සාලේ වලක් හරනවා මරලා වල්ලන්න. අර ගෑනු කෙනා ජනේලේ කඩාගෙන රෑ පැනලා දුවලා පොලිසියට ගිහිලා පොලිසියෙන් එක්කන් එනකොටත් මිනිහා සාලේ වල හරනවලු. කොහොම ද්වේෂයක්ද බලන්නනේ. ඒ වෙනකොටත් අඩි 4ක් ඇතුළට සාලේ හාරලා අඩි 6ක් පළලට වලක් හාරලලු පැය ගානක් තිස්සේ. එතකොට බලන්න ද්වේෂයෙන් මෙච්චරම හිතා ගන්න බෑනේ. ඒ නිසා හිතේ හටගන්න ද්වේෂය, වෛරය කියන්නේ මහ පුදුම භයානක දෙයක්. අන්නේකේ ආදීනව සිහි කරන කෙනාට තමයි යටපත් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ කියපු උපක්‍රම අපි ධර්මයේ දන්නවා නම් කොච්චර ප්‍රායෝගිකයිද කියලා බලන්න. මේ උපක්‍රම අපි යොදනවා නම් අපිට ප්‍රායෝගිකව ද්වේෂය යටපත් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යකඩේක හටගන්න මලකඩ යකඩේ විනාශ කළා දාන. ඒ නිසා ඔබව විනාශේ කරා අරගෙන යන්නේ පිට ඉන්න කෙනෙක් නෙමෙයි. ඔබේම හිතේ හටගන්න ද්වේෂය, වෛරය තුලින් තමයි ඔබව විනාශේ කරා යන්නේ. ඒ නිසා තමන් දක්ෂ වෙන්න, තමන්ගේ හිත රැක ගන්න, හිත দমনය කරගන්න. අපායේ වැටුනොත් කවුරුත් එන්නේ නැහැ බේරගන්න. නතම් මාතා පිතා කෛරා, අම්මා තාත්තට ඇවිල්ලා බේරන්න බෑ අපායේ. අඤ්ඤේ වාපිත ඥාතක, අන්‍ය වූ ඥාතියෙකුට මේ අපේ කෙනා යාට අපාය යන්න දෙන්න බෑ කියලා බේරන්න පුළුවන් නෑ යන්ට. එහෙම කරන්නත් බෑ කියන. සම්මා පණිහිතං චිත්තං, තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරොත් සෙය්‍ය සෝනං තතෝ කරෝ. ධර්මයෙන්මයි කියන ශ්‍රේෂ්ඨත්වය කරා යන්න. ඒ නිසා ධර්මයේ කරා යන්න අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙන්න. එහෙමනම් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සබ්බ පාපස්සා කරන, අප්‍රමාදීව පාපී අකුසල් ප්‍රහාණය කරගන්න වීරිය වැඩේවා. කුසලස් උපසම්පදා, අප්‍රමාදීව කුසල් වඩා ගන්නම වීරිය බලවත් වේවා. සචිත්ත පරියෝදපනං, තමන්ගේ හිත අප්‍රමාදීව සමත විදර්ශනා තුළ දියුණු කරගන්නම වීරිය, නුවණ, සිහිය බලවත් වෙලා හැම දිනාටම ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි, අද ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ දේවගේ පවුල සහ හැන්ස්කොම්
ආයතනයේ සහෝදර පිරිස විසින්. හරිද ඒ නම? හරිනේ? ඔව්. ආයතනයේ සහෝදර පිරිස විසින්. දේවගේ මහත්මියගේ මෑණියන් වන WADL ගුණතිලක මාතාව පරලෝ සැපත් වෙලා මේ මාසේ 18 වෙනි දිනට 3 මාසයක් සම්පූර්ණ වීම නිමිති කරගෙනත් ඒ වගේම දේවගේ මහතාගේ මෑණියන් පරලෝ සැපත් වෙලා මාස 2ක් ගත වීම නිමිති කරගෙනත් ඒ මිය පරලොව ගිය මෑණිවරුන්ට පින් අනුමෝදන් කිරීම මූලිකම අරමුණු අතර තියෙනවා. එහෙමනම් අපි රැස් කරගත් සියලු පින මුලින්ම ඒ මිය පරලොව ගිය ඒ මහත්මියගේ මෑණියන්ටත් ඒ දේවගේ මහත්මයාගේ මිය පරලොව ගිය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වර්ග පරම්පරාගත යම්තාක් පින් අපේක්ෂාවෙන් ඉන්න පිරිසක් ඒ පින් දැක බල අනුමෝදන් වෙලා පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ උතුම් කාර්ය සඳහා සහ සම්බන්ධ වූ සියලු දෙනාගෙම සංසාරගත මිය පරලොව ගිය සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාම සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණය, නිදුක් නිරෝගී භාවය, උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට කෘතවේදීව පින් අනුමෝදන් කරන අතර දීර්ඝ කාලයක් මේ ශාසනික මෙහෙවර කිරීමට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් ස්වාමින් වහන්සේලාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් සිහිපත් කරනවා. ඒ වගේමයි තවත් පින් අනුමෝදන් කිරීමක් තියෙනවා. මම අර ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් හදන ඒ ආරාමයේ වෙනුවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ශක්ති පමණින් ආධාර උපකාර කරා. ඒ අතර කීප දෙනෙක් එකතු වෙලා හයිරාංගනී සිරිවර්ධන මහත්මිය, දීපිකා සිල්වා මහත්මිය, KH නිමල්, ඒ වගේම අශෝකා ගුරුගේ වගේ මට පේන්නේ. ඊළඟට රාණි ස්වර්ණලතා, අනුරුද්ධිකා, ප්‍රියංජලී කියන මේ අය එකතු වෙලා ආධාර උපකාර කරලා තිනවා. මේ හැම දිනාටම ධර්ම අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ දින කීපෙදීම බණ අහලා අපි කරන සමාජ සත්කාරයන්, අපි කරන පින්කම් සඳහා තමන්ගේ ශක්ති පමණින් තමන්ට පුළුවන් හැටියට උදව් උපකාර කරපු සියලු දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේ ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත රංජනී රණසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. දැනට රෝගාතුර ප්‍රතිකාර ලබන ශාන්ති කෝදාගොඩ මහත්මියට නිදුක් නිරෝගී සුවයම සැලසේවා කියන ප්‍රාර්ථනය සිහිපත් කරලා තියෙනවා. දැනට අවුරුදු 1 මාස 10කට පෙර මිය පරලොව ගිය DG ඇලිස් නෝනා උපාසක මාතාවට පින් පැමිණවීමත්, දියණිය වන දයා මහත්මිය අද දිනේ දෙන පින්කමට සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙනවා. මේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් එහෙමනම් දැනට අවුරුද්දකුත් මාස 10කට පෙර මිය පරලොව ගිය මේ ඇලිස් නෝනා උපාසක මාතාවත් මේ පින් අනුමෝදන් වෙලා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. මිය පරලොව ගිය PJ පෙරේරා උපාසිකා මාතාවට සහ සුමන වීරද අල්විස් පියාණන්ටත් මේ පින් අනුමෝදන් වෙලා පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ වගේම මේ වැඩසටහන් සංවිධානය කරපු දින ගාණක් පුරාම ඔබ ධර්මයේ ශ්‍රවණය කරා. හෙට දවසෙත් අනිද්දා දවසෙත් වැඩසටහන් පැවැත්වෙනවා. සමුද තමයි අපි ලංකාවට වඩින්නේ. සමුද රාත්‍රී ධර්ම දේශනාව සිදු කළා තමයි ලංකාවට වඩින්නේ. ඒ නිසා ඉදිරි ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට මේ රැස් කරගත්ත සියලු පිනෙන්
විශේෂයෙන්ම ඕමාන් ශ්‍රී ලංකා තානාපතිතුමන් ඒ මැතිනිය ඒ වගේම සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ මුල් කරගෙන මේ පින්කම් සංවිධානය කරන මේ පින්වත් සියලු දෙනාමත් ඒ වගේම ඒ කණ්ඩායමේ ඒ සමිතියේ සභාපතිතුමන් ලේකම්තුමන් ඇතුළු සියලුම දෙනාටම ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච හැම දෙනාටම ඔබ සියලු දෙනාටම මේ සියලු පිනෙන් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා හැම දිනාටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පිනම උපකාර වේවා 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 කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න